20යි දෙක අභ්‍යාසය ළමයි 20යි දෙක අභ්‍යාසය. ඒකේ හතරවෙනි ගාන බලමු. 20යි දෙක අභ්‍යාසය හතරවෙනි ගාන. හරි. විස්සයි දෙක අභ්‍යාසය හතරවෙනි ගාන බලමු. ඒක මෙහෙම කියන ළමයි. බලන්නකෝ. x සඳහා ඍණ 6 ඍණ 3.36 යන අගයන් ගෙන y සමානයි 3න් 1යි x 3y සමානයි 2යි x y සමානයි ඍණ 1න් 3යි x ප්‍රස්ථාර ඇඳීම සඳහා අගයේ වගු ගොඩනගන්න. අන්න ළමයි ප්‍රස්ථාර තුනක සමීකරණ දීලා තියෙනවා මේ. එකක් තමයි y සමානයි 3න් 1යි x. ඔන්න එක ප්‍රස්ථාරක සමීකරණයක් y සමානයි 3න් 1යි x. අනිත් ප්‍රස්ථාරය ළමයි 3y සමානයි 2x. තව ප්‍රස්ථාරක සමීකරණයක් දීලා y සමානයි ඍණ 1න් 1යි 3න් 1යි x. හරි. ළමයි ප්‍රස්ථාර තුනක සමීකරණ අපිට දීලා. හරි. ඔයාලට මතකද මේ වගේ ප්‍රස්ථාරයක සමීකරණයක් දුන්නට පස්සේ ප්‍රස්ථාරය අඳින්න නම් අනිවාර්යයෙන්ම ළමයි අපි අගය වගු හදන්න ඕනනේ. දැන් මේකේ ප්‍රස්ථාරය අඳින්න නම් අපි ළමයි අගය වගුවක් නිර්මාණය කරගන්න ඕනේ ඉස්සෙල්ලම. හරි. මම දැන් ඔයාලට මෙන්න මේකට ළමයි අගය වගුවක් හදන හැටි කියලා දෙන්නම්කෝ. එදත් කියලා දුන්නා. ඔයාලා සමහර ළමයි අඳින්නත් ඇති අද මම අඳගෙන කිව්වනේ නේ. ඔන්න y සමානයි 3න් 1යි x කියන එකට අගය වගුවක් හදන හැටි කියලා දෙන්නම් ළමයි කවුරුත් බලා ගන්න. හරි. මෙන්න මෙහෙම ළමයි. ඔයාලා මෙහෙම ගහ ගන්න ඕන තීරු හතරක්. හරි. මුලින්ම තීරුව ළමයි x මේ දෙන්නේ මතකයි නේද? දැන් මම මෙන්න මේකට ළමයි මෙන්න මේකට ප්‍රස්ථාරය අඳින්න y සමානයි 3න් 1යි x කියන ප්‍රස්ථාරය අඳින්න අගය වගුවක් තමයි මේ හදන්නේ. හරි. මෙන්න මේකට. මෙන්න මේ ප්‍රස්ථාරයට අගය වගුව හදන්නේ. මුල්ම තීරුව ළමයි x නේද? අන්න මුල්ම තීරුව x. එතකොට බලන්නකො ළමයි x වල අගයන් ටික අපිට දීලා තියෙනෝනේ. බලන්නකො හතරවෙනි ගාන. x සමානයි ඍණ 6 ඍණ 3 0.36 යන අගයන් ගෙන. අන්න x වලට ගන්නලු ළමයි මෙන්න මේ අගයන්. ඍණ 6යි ඍණ 3යි 0යි 3යි 6යි x වලට ගන්න ඕන අගයන් ටික අපිට දීලා තියෙනවා ළමයි. හරි. ඔන්න දැන් අගය වගුව හදද්දී මුල්ම තීරුව x නේ. එතකොට x වලට ගන්න ඕන අගයන් ටිකක් දීලා තියෙනවා. මම ඔයාලට කිව්ව මතකද ළමයි එදා? මෙහෙම x වලට ගන්න අගයන් දීලා නොතිබුණොත් x වල අගයන් දීලා නැති වුණොත් එතකොට ඔයාලට කැමති අගයන් ගන්නත් පුළුවන්. දැන් ඉතින් මෙතන x වල අගයන් ටික අපිට දීලානේ. දීපු නිසා මේ ටික ගමු. හරි. ඊට පස්සේ ළමයි මම මේ y සමානයි 3න් 1යි x කියන එකට නේද අගය වගුව හදන්නේ. දැන් මෙතන තියෙන්නේ 3න් 1යි x කියලානේ. එහෙනම් ළමයි මෙන්න මෙතන තියෙන්නේ 3න් 1යි x නිසා ඔයාලට මේ දෙවෙනි තීරුව ගන්න වෙන්නේ ළමයි 3න් 1යි x තමයි. අන්න දෙවෙනි තීරුවේ එන්න ඕන ළමයි 3න් 1යි x කියලා. අන්න දෙවෙනි තීරුවෙන් ළමයි 3න් 1යි x කියලා තමයි එන්න ඕන. මෙන්න මේ කැලේ තමයි දෙවෙනි තීරුවට දාන්නේ. හරි. ඊට පස්සේ මේක අගයන් ටික දාන්නේ මෙහෙමයි හොඳට බලන් ඉන්න.
මේ 3න් එක කෙලින් දාන ළමයි 3න් එක. එතකොට මෙතන ගුණ කිරීමක් තියෙනෝනේ. 3න් එකට දාන්නේ 3න් එකම තමයි. ඊට ගුණ කිරීමක්. මේ x වෙනුවට දාන එක ළමයි මෙතනින් බලාගන්න. මේ x තීරුවෙන් බලාගන්න. මේ x වෙනුවට තියෙන ඍණ 6නේ. එහෙනම් මෙතන මේ x තියෙන දැනට දාන්න ඕන ළමයි ඍණ 6ක්. අන්න. ඊට පස්සේ මේකත් බලමු. මෙතන පෙළිය. මේ 3න් එක කෙලින් ළමයි 3න් එක ලියනවා මේ. ඉතින් මේ x කෙලින් ලියන එක ළමයි මෙතනින් බලාගන්න. මේ x වලගේ ඍණ 3යිනේ. එහෙනම් මේ x කෙලින් දාන්න ඕන ඍණ 3ක්. හරි. ඊට පස්සේ දැන් බලන්න. ආයි මෙතනක් පුරවමු. මේ 3න් එක කෙලින් දාන්නේ ළමයි 3න් එකම තමයි. ඊට පස්සේ මේ x කෙලින් දාන එක ළමයි මෙතනින් බලාගන්න. මේ තියෙන බිඳුවනේ. x වලගේ බිඳුවයිනේ මෙතනින් x වල බිඳුවයිනේ. එහෙනම් මේ x කෙලින් දාන්න ඕන බිඳුවක්. ඒ වගේ හරි. මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන් නේ ළමයි. ඔන්න එතකොට දෙවෙනි තීරුවත් හරි. ඊට පස්සේ මතකද ළමයි තුන්වෙනි තීරුව අපිට එන්නේ y කියලා නේද? තුන්වෙනි තීරුව අපිට එන්නේ y නේ ළමයි. හරි. ඒ y තීරුව හදාගන්නේ ළමයි. මෙන්න මේක සුළු කරලා උත්තරේ දාගන්න ඕන මෙතෙන්ට. ඒක තමයි y තීරුව. බලන්නකෝ මේක සුළු කරන විදිය. ඕන වැඩි කරමු. 6 වරක් එක වැඩි කරාම 6යි. 6 වරක් එක 6යිනේ. ඒ 6 3ෙන් බෙදුවොත් 6ට 3 ඒව ළමයි 2යිනේ. 6 වරක් එක 6යි. ඒක 3ෙන් බෙදුවම 2යි. එහෙනම් උත්තරේ ළමයි 2යි. මෙතන ඍණකුත් තියෙන නිසා ඍණ 2යි. දැන් මේකත් බලමු. 3 වරක් එක වැඩි කරාම 3යි. ඒ 3 මේ 3ෙන් බෙදුවම 3ට 3 ඒවා 1යිනේ. එහෙනම් උත්තරේ ළමයි 1යි. මෙතන ඍණක් තියෙන නිසා ඍණ 1යි. හරි. මෙතන බලමු. බිඳුවරක් එක බිඳුවයි. ඒ බිඳුව 3ෙන් බෙදුවත් බිඳුවම තමයි. බිඳුව 3ෙන් බෙදුවත් බිඳුවනේ. හරි. මෙතන බලමු. 3 වරක් එක 3 වරක් එක 3යි. ඒ 3 මේ 3ෙන් බෙදුවම 3 3ෙන් බෙදුවම 1යි. දැන් මේකත් බලමු. 6 වරක් එක 6 වරක් එක 6යිනේ. ඒ 6 මේ 3ෙන් බෙදුවම 6ට 3 ඒවා 2යි. අන්න ළමයි දැන් y තීරුවත් හරි. ඊට පස්සේ මතකද ළමයි එදා කියලා දුන්න අන්තිම තීරුව x, y නේද ළමයි. අර පටිපාටිගත යුගල කියන්නේ මෙහෙමනේ. x, y. බලන්න. හරි. x, y කියන්නේ ළමයි x අගේ ඉස්සෙල්ලා ලියලා කමාවක් දාලා y අගේ ලියන්න ඕන මේ. මෙන්න x අගේ මෙතන තියෙන ඍණ 6යි. y අගේ ඍණ 2යි. එහෙනම් ලියන්න ඍණ 6 කමා ඍණ 2. x අගේ ලියලා කමා දාලා y අගේ ලියන්න. මේ තියෙන x අගේ. මෙතන තියෙනනේ y තීරුව අගේ. ඉතින් මේකයි ලියන්න කමා දාලා. හරි. ඊට මෙතන බලන්න මෙතන x වලගේ ඍණ 3යි. y තීරුවගේ ඍණ 1යි. එහෙනම් ඍණ 3කම ඍණ 1. මෙතන බලන්න. x වලගේ බිඳුවයි y වලගේත් බිඳුවයි. එහෙනම් බිඳුවකම බිඳුව. මෙතන x වලගේ 3යි y වලගේ 1යිනේ. එහෙනම් 3කම 1. මෙතන x වලගේ 6යි y වලගේ 2යිනේ. එහෙනම් 6කම 2. අන්න ළමයි අගේ වගුවක් සකස් කරලා ඉවරයි. වැඩේ තේරුණානේ. මෙන්න මේ අගේ වගුව ළමයි ඉක්මනට ගහගන්න. ඔය අගේ වගුව ඉක්මනට ගහගන්න.
එහෙනම් තමයි අනිවාර්යයෙන්ම මේ ප්‍රස්ථාරයකට අගේ වගුවක් ගන්න එක ඔයාලා අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕන. ප්‍රස්ථාර මතක තියාගන්න ප්‍රස්ථාර ගානට ළමයි ලකුණු 10ක් එනවා. 9 වසරේදීත් එහෙමයි 10 වසරේදීත් ලකුණු 10යි 11 වසරේදීත් ලකුණු 10යි. සාමාන්‍ය පෙළ පේපර් එකේදී ලකුණු 10ක් ගන්න පුළුවන්. ඒක නිසා මේ උමනාවෙන් අහන් ඉන්න. අගේ වගුව හදන එක දැනගන්න ළමයි. මාරු වැඩක් නෙවෙයි. හරි. හරි. එහෙනම් මගනවා. දැන් y සමානයි 3 1යි x කියන එකට අගේ වගුව හැදුවා හරිනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ 3y සමානයි 2x කියන එකට අගේ වගුව හදන්න ඕන. අලිවෙ නැතුව යයි ඉන්නවනේ ඉක්මනට මේක ලියා ගන්නකො. හරි. එහෙනම් මේක මගනවා ළමයි. ඊට පස්සේ මෙන්න මේකට 3y සමානයි 2x කියන එකට ප්‍රස්ථාරයක් දෙමු. sorry. අගේ වගුව හදමු ළමයි. මෙන්න 3y සමානයි 2x. හරි.
මෙන්න මේකේ ළමයි පොඩි වෙනසක් තියෙනවා බෝඩේ බලන්න. මෙතන දැන් තියෙන්නේ 3y සමානයි 2x කියලානේ. හරි. එතකොට ළමයි කලින් අපි අඳපු ප්‍රස්ථාරවල කලින් අගේ වගු හදද්දී මේ පැත්තේ y විතරක් තනි වෙලා තිබුණා මතකයි ළමයි. මෙතන y විතරක් තනි වෙලා තිබුණනේ. නමුත් දැන් මෙතන y විතරක් නෙවෙයි මේ තුනකුත් තියෙනවා. ඒක හරියන්නේ නැහැ ළමයි. මෙන්න මේ තුන නැති කරා නම් හරියි. තුන නැති කරන්න පුළුවන් ළමයි දෙපැත්තම තුනෙන් බෙදමු. මේ පැත්ත තුනෙන් බෙදනවා මේ පැත්තත් තුනෙන් බෙදනවා. අන්න දෙපැත්තම තුනෙන් බෙදනවා. එහෙම කරාම මේ තුනට මේ තුන කැපෙනවා. දැන් බලන්න මෙහි ඉතිරි y විතරයි. ඒ y විතරයි මෙහි 2x බෙදීම 3. අන්න. දැන් y තනි කරලා හදාගත්තනේ ළමයි ප්‍රස්ථාරක සමීකරණයක් ආකාරයට. හරි. එතනින් පස්සේ ළමයි ඉතින් වැඩේ ලේසි බලාගන්න. මොන y තනි කරලා හදාගත්තා. ඊට පස්සේ මම මෙතනින් මේ ටික මකනවා. හරි. බලන්න. මුල් තීරුව ළමයි කොහොමත් x ම නෙන්නේ. ඒක නිසා මම ඒක මැකුවේ නැහැ. අරාගයන් ටිකම නෙන්නේ. ඊට පස්සේ ළමයි දෙවෙනි තීරුව එන්න ඕන මෙන්න මේකේ. මෙන්න මේ ටික එන්න ඕන. මතකයිනේ? 3න් 2යි x කියන එක තමයි එන්න ඕන. මෙතන ඉන්නේ 3න් 2යි x. අන්න දෙවෙනි තීරුව එන්න ඕන ළමයි 3න් 2යි x කියන එක. හරි. දැන් ඒකත් හදාගෙන මිමු. බලන්න. 3න් 2කට යටින් 3න් 2ම ලියන්න. එසේ වැඩි කිරීම. x වෙනුවට මෙතනින් බලාගන්න ඍණ 6නේ. එහෙනම් මේ x වෙනුවට දානවා ඍණ 6. ආයෙ මෙතන බලන්න 3න් 2කට 3න් 2. එසේ මේ x වෙනුවට දාන එක මෙතනින් බලාගන්න ඍණ 3යිනේ. දැන් මෙතන x වෙනුවට දානවා ඍණ 3. මේ විදිහට හදාගන්න 3න් 2 වරක් 3. 3න් 2 වරක් 6. හරි. අන්න එහෙම ළමයි මේක දාගන්න පුළුවන් එක කාටවත්. හරි. ඊට පස්සේ තුන්වෙනි තීරුව එන්නේ ළමයි y නේ. තුන්වෙනි තීරුව එන්නේ ළමයි y. හරි. එතකොට y තීරුව හදන්නේ මෙන්න මේක සුළු කළනේ ළමයි. බලන්නකෝ. 6 වරක් 2 12යිනේ. 6 2ක් 12යි. 12 මේ තුලින් බෙදුවොත් 12ට 3 4යිනේ. ඍණකුත් තියෙන නිසා ළමයි ඍණ 4යි. අන්න මේකේ උත්තරේ ඍණ 4යි. බලන්න. මෙතන 3 වරක් 2 6යි. ඒ 6 මේ තුලින් බෙදුවම 6ට 3ම 2යි. ඍණකුත් තියෙන නිසා ඍණ 2යි. බලන්න. බිංදුව වරක් 2 බිංදුවයි. ඊට පස්සේ මේ බිංදුව 3ෙන් බෙදුවත් බිංදුවම තමයි. 3 වරක් 2 6යි. ඒ 6 3ෙන් බෙදුවොත් 2යි. 6 වරක් 2 12යි. 12 ඊට පස්සේ 3ෙන් බෙදුවම 4යි. හරි. අන්න ළමයි ඊට පස්සේ අපිට x, y තීරුවනේ හදන්නේ. පටිපාටික දෙව්ගල. ඒකේ තියෙන ළමයි මේ x තීරුවයි y තීරුවයි මෙහෙම බලලා දාන්න. ඍණ 6, ඍණ 6, ඍණ 4. ඍණ 6, ඍණ 4. මෙතන බලන්නකෝ. ඍණ 3යි ඍණ 2යි. ඍණ 3, ඍණ 2. අන්න එහෙම දැම්මා. ඔන්න ළමයි ඒකට අගේ වගේ හැදුවනේ. මේකත් ඉක්මනට ඇඳ ගන්නකෝ. මේ වගේ ඇඳ ගන්න. බිංදුවකම බිංදුව. ඉතින් 3, 2 6, 4.
ඔන්න දැන් ළමයි අපි එක දෙයක් දන්නවා. ප්‍රස්ථාරයකට අගය වගුවක් නිර්මාණය කරන්න දන්න ඕනේ. හරි. මේවට ළමයි ලකුණු හම්බ වෙනවා. අගය වගුවක් මේ වගේ හැදුවොත් ලකුණු 3ක් විතර හම්බ වෙනවා. 3ක් ඇතිනේ. ප්‍රස්ථාරය ඇඳලා ඉතිරි ටික ගන්න පුළුවන්. මේ අගයන්ට ලියන එක ළමයි ඉක්මනට ලියන්න හොඳේ. මකනෝ එකයි. ඊට පස්සේ ළමයි තුන්වෙනි සමීකරණේ දීලා තියෙන්නේ අපිට මෙන්න මේක මේ y සමානයි ඍණ 1/3 1 x බලන්නකෝ. මෙන්න මෙහෙම සමීකරණයක් තමයි දීලා තියෙන්නේ. මෙන්න මේකත් ළමයි මිශ්‍ර සංඛ්‍යාවක් නේ. බලන්නකෝ. මේ මෙතනක් තියෙන මිශ්‍ර සංඛ්‍යාවක්. ඒක හරියන්නේ නැහැ ළමයි. මේක විසම භාග කරගමු. අපි දන්න ඕනේ විසම භාග කරන්න. මෙහෙම වැඩි කරාම 3 වරක් 1 3යි. 3 වරක් 1 3යි. 3යි මේක එකතු වුණාම 4යි. 3 වරක් 1 3යි. 3යි මේකයි 4යි.
4 බෙදීම 3යි x. අන්න මෙන්න මේ විදිහට හදාගන්න වෙනව ළමයි. මෙහෙම හදාගෙන අගේ වගුව හැදුවනම් හරියි. මේ මිශ්‍ර සංඛ්‍යාව ළමයි විසම භාග කරා. දන්නවනේ ඒකනේ. 3 වරක් එක 3යි. 3යි මේකයි 4යි. එතකොට එන්නේ 4 බෙදීම 3. හරි. හරි. ඔන්න. තමයි x තිරෝ මේ ටික වෙන ඉන්නේ කොහොමද? x වල අගයන් ටික අපිට දීලා තිබුණනේ. එන ඒක හරියි. ඊට පස්සේ ළමයි දෙවෙනි තීරුව බලන්න. මේ y මේක සුළු කරගත්තම ළමයි විසම භාග කරාට පස්සේ y සමානයි ඍණ 4 බෙදීම 3යි x කියලා ආවනේ. එහෙනම් මෙන්න මේ ටික තමයි ළමයි දෙවෙනි තීරුවට දාන්නේ. මෙන්න මේ ඍණ 4යි ඍණ 4 බෙදීම 3යි x කියන එක තමයි මෙතෙන්ද දාන්නේ. ඍණ 4 බෙදීම 3යි ඍණ 4 බෙදීම 3යි x. ඒක තමයි ළමයි දෙවෙනි තීරුවට ගන්නෙ. හරි. ඊට පස්සේ මේ බලන්නකෝ. අගයන් දාන හැටි. මේ ඍණ 4 බෙදීම 3 එහෙමම ලියමු. ඍණ 4 බෙදීම 3. ඉතින් මෙතන වැඩි කිරීම මේ x වෙනුවට ළමයි අගයක් දාන්න පුළුවන්. ඒක මෙතනින් බලාගන්න මේ තියෙන x වලගේ ඍණ 6යිනේ. එහෙනම් මෙතන x වෙනුවට දාන්න පුළුවන් ළමයි ඍණ 6. හරි. දැන් මේකත් එහෙමයිනේ. ඍණ 4 බෙදීම 3 ලිව්වා. ඍණ 4 බෙදීම 3 ලිව්වනේ. එතකොට මේ x වෙනුවට දාන අගය ළමයි මෙතනින් බලාගන්න. මේකෙන් ඍණ 3යිනේ. x වෙනුවට තියෙන ඍණ 3යි. එහෙනම් මෙතන x තියෙන තැනට දානවා ළමයි ඍණ 3. අන්න එහෙම අගයන් ටික දානවා. මේ ටික මේ දක්වා පුරව ගන්න ළමයි.
එහෙම අගයන් ටික දාන කාටත් තේරෙනවනේ. ওই දක්වා ওই ටික හදාගන්නකො. හරි. ඊට පස්සේ ළමයි මේ y තීරුව හදන්නේ අපි සුළු කරලානේ. බලන්නකෝ. මේ y තීරුව ඊට පස්සේ හදන්නේ මේක සුළු කළා. බෝඩ් එක බලන් ඉන්න ළමයි කවුරුත් මේක සුළු කරන්න හැටි. හරි. ඉස්සෙල්ලා ලකුණ ගැන හිතන්න ඕනේ නැහැ උත්තරය අරන් ඉමුකෝ. 6 වරක් 4. 6 වරක් 4 24යි. 6 4ක් 24යි. ඒ 24 තුනෙන් බෙදුවා ළමයි 8යිනේ. 8යි. වැඩි කරනකොට ඔයාලා දන්නෝනේ ළමයි ඍණයි ලකුණු දෙකක් ආවොත් ධනයි නේද ළමයි? ඍණයි වැඩි කරාම ධනයි. ධන 8යි උත්තරේ. විතරක් බලන්න. 4 වරක් 3 12යි. 12 මේ තුනෙන් බෙදුවම ළමයි 12 තුනෙන් බෙදුවම 4යි. මේ ඍණයි ධන. ධන නොලිව්වත් කවන්නේ නැති නිසා ලියන්නේ. මෙතන බලන්න. 4 වරක් බිඳුව බිඳුවයිනේ. ඒක තුනෙන් බෙදුවත් බිඳුවයිනේ. බිඳුවට අපි ලකුණු දාන්න නෑ ළමයි. හරි. දැන් මෙතන 4 වරක් 3 12යි. ඒ 12 මේ තුනෙන් බෙදුවම 12 තුනෙන් බෙදුවම 4යි. එක ඍණ ලකුණක් තියෙන නිසා ඍණ. දැන් මෙතන බලන්න. 6 වරක් 4. 6 වරක් 4 වැඩි කරාම 24යි. ඒ 24 තුනෙන් බෙදුවම 24ට 3 ඒවා 8යි. ඍණ ලකුණක් තියෙන නිසා ඍණ 8යි. අන්න එහෙම ළමයි මේ ටිකත් පුරව ගන්න කවුරුත් හොඳ ළමයි වගේ. මේ ප්‍රස්තාර පාඩම ළමයි මම ගොඩක් කිවින් කියලා දෙනවා. හේතුව මේක ඉතාල වැදගත්. ඕන විභාගයක ලකුණු 10ක ගාණක්. හරි. ඊට පස්සේ අන්තිමට ළමයි අර ප්‍රතිපාදිකත යුගලේ ලියනෝනේ.
x, y. ඒක ඉතින් මේකයි බලලා ලියන්නේ. ඍණ 6යි ධන 8යි. ඍණ 6යි 8. මෙතන බලන්න ඍණ 3යි ඍණ 3යි 4යි. ඍණ 3,4. මෙතන බලන්න බිඳුවයි x බිඳුවයි y බිඳුවයි. එහෙනම් බිඳුව. මෙතන x අගය 3යි y අගය ඍණ 4යි. එහෙනම් 3,4. මෙතන x අගය 6යි y අගය ඍණ 8යි. එහෙනම් 6, ඍණ 8. හරි. අන්න ලියා ගන්න ළමයි. ඔන්න වර්ග තුන හැදුවා ළමයි ගොඩක් වෙලා ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. දැන් එතකොට ළමයි අපි වර්ග තුනක් හදලා ඉවරයි. මේකත් ඉක්මනට ලියා ගන්නකො වර්ග තුනක් හදලා ඉවරයි. හරි. එහෙනම් මේකත් ළමයි මකනෝ. ඉවරයිනේ. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි කොටසේ අපිට කියනවා ඉහත ප්‍රස්ථාර එකම ඛණ්ඩාංග තලයක හඳ දක්වන්නලු. අන්න ළමයි දැන් අපිට කියනවා මෙන්න මේ ප්‍රස්ථාර තුනම එකම ඛණ්ඩාංග තලයක අඳින්නලු. ප්‍රස්ථාර තුනම ළමයි එකම ඛණ්ඩාංග තලයක අඳින්නලු. හරි. දැන් මම ඒක ඔයාලට කියලා දෙන්නම් බලා ගන්න කවුරුත්. දැන් මේ වගේ ලියලා ඉවරයිනේ වකනවා. ඉවරයිනේ නේ. හරි. දැන් ළමයි අපි අගේ වග තුන හැදුවනේ. අගේ වග තුනක් හැදුවා. ඒ තුන ඇසුරෙන් ළමයි දැන් ප්‍රස්ථාර අඳින්න පුළුවන්. හැබැයි මේ ප්‍රස්ථාර තුන වෙන වෙනම නෙමෙයි අඳින්න කියන්නේ. එකම තලයක. හරි. ළමයි ඛණ්ඩාංග තලයක් කියන්නේ මෙන්න මේ වගේ. ආවෙන්න. මෙන්න මෙහෙම ළමයි තියෙන x අක්ෂය කියලා එකක්. බලාගන්න. මෙන්න මේක ළමයි x අක්ෂය. ඊට පස්සේ ඒකට ලම්බකව තියෙනවා ළමයි මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තියෙනවා ළමයි y අක්ෂය. අන්න. මෙන්න මෙහෙම ළමයි මේ අක්ෂය එතකොට y අක්ෂයනේ. මෙන්න මේක ළමයි x අක්ෂය. හරි. ඔන්න මෙහෙම අක්ෂ දෙකක් ගහගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ළමයි බිඳුව.
හරි. මෙන්න මෙතන තියෙන ළමයි බිඳුව. ඊට පස්සේ මේ උඩට යන්න ළමයි මෙහෙමයි. 1 2 3 4 5 6 7 8. දැන් මේ හරියත් එහෙමයි. මේ 8 අක්ෂය ළමයි මේ. ඔයින්නකො. මේ x අක්ෂයෙන් යට ටික ළමයි ඍණ එන්න ඕනේ දැන්. මෙතන බිඳුව ඉඳලා උඩට යනකොට 1 2 3 4 5 6 එහෙම වැඩි වුණානේ. පහළට එද්දි ළමයි මේවයි ලියන්නේ මෙහෙමයි. ඍණ 1. මේක ඍණ 2. මේක ඍණ 3. මේක ඍණ 4. ඍණ 5. ඍණ 6. ඍණ 7. ඍණ 8. හරි. අන්න එහෙම ළමයි y අක්ෂය අපි අංකණය කරගන්න ඕන. මේ x අක්ෂයත් එහෙමයි ළමයි. මේ පැත්ත 1 2 3 4 5 6. එසේ මේ පැත්ත ළමයි එහෙමයි මේ. ඒක ඍණ 1. ඍණ 2. ඍණ 3. ඍණ 4. මේක ඍණ 5. මේක ඍණ 6. අන්න එහෙම ළමයි මෙන්න මේකට තමයි අපි කියන්නේ ඛණ්ඩාංග තලයක්. පොඩ පැහැදිලි මදිත් දන්නේ නැහැ ළමයි පොඩ්ඩක්. පරිස්සමෙන් බලන්න හරිය. ඔයාලා කවුරුත් ළමයි මෙන්න මේ ඛණ්ඩාංග තලය ඇඳ ගන්නකො. මේ ඛණ්ඩාංග තලය කවුරුත් ඇඳ ගන්න ඉක්මනට. හරි. මෙන්න මේ වගේ තමයි ඛණ්ඩාංග තලයක් අපි ඇඳගත්තනේ. හරි. ළමයි පොඩි වෙලාවක් මෙහෙ බලන් ඉන්න දැන් මොකුත් අඳින්න යන්න එපා. මේක පොඩ්ඩක් තව තියෙනම් ඒක පස්සේ කරන්න. දැන් මෙහෙ බලා ගන්න කවුරුත් හොඳට බලා ගන්න. හරි. ළමයි අපි මුල්ම වගුවේ අපි ඉස්සෙල්ලම වගුවක් ඇඳනේ.
ඒ වගුවේ ළමයි අන්තිමට පටිපාටිගත යුගලාවේ මතකයි. y සමානයි 3x ට ඇඳපු වගුවේ පටිපාටිගත යුගල ළමයි මෙහෙම ආවනේ. බලන්නන්නේ වගුව දිහා. ඍණ 6 ඍණ 2 ඍණ 3 ඍණ 1 මෙහෙම අගයන් පටිපාටිගත යුගල ටික ආවනේ ළමයි. පටිපාටිගත යුගල ආවනේ. හරි. ඔන්න ඒ ටික ළමයි මම මෙතන ලිව්වා. ඔයාලා දැන් පොත බලන්න ඕනේ නැහැ. මෙන්න මේ පටිපාටිගත යුගල් ළමයි මේ කණ්ඩාංග තලයේ ලකුණු කරන්න ඕන. මෙන්න 1 2 3 4 5යි. මේ පහම ළමයි මේ කණ්ඩාංග තලයේ ලකුණු කරන්න ඕන. ඒක ලකුණු කරන විදිය කියලා දෙන්නම් බලා ගන්න. මේ මුලින් තියෙන ළමයි x වලාගේනේ. x වලාගේ ඍණ 6 වෙන්න ඕන. ඊට පස්සේ y වලාගේ ඍණ 2 වෙන්න ඕන. බලන්න. x වලාගේ ඍණ 6 වෙන්න ඕන y වලාගේ ඍණ 2 වෙන්න ඕන. ඒ කියන්නේ ළමයි මෙන්න මෙතන. බලන්න. x වලාගේ මෙහෙම ගිහිල්ලා බලමු ඍණ 6යි. y අක්ෂයට ඇවිල්ලා මෙහෙම බලමු ඍණ 2යි. අන්න බලන්න. x වලාගේ ඍණ 6 විට y වලාගේ ඍණ 2යිනේ. x ඍණ 6යි y ඍණ 2යි. එහෙම වෙන්නේ මෙතෙන්දි ළමයි මේ. මෙහෙම ගිහිල්ලා බලමු x වලාගේ ඍණ 6යි. ඊට මෙහෙම ඇවිල්ලා බලමු y වලාගේ ඍණ 2යි. එහෙම වෙන තැන මෙතනනේ ළමයි. අන්න එතන තිතක් තියලා ඒ තිත වටේ පොඩි රවුමක් අඳිනවා. ඔන්න දැන් මේක මම ලකුණු කරා. ඉවර වෙනකම් බලන් ඉන්න මොකොත් කරන්න එපා. හරි. ඊළඟට බලා ගන්නකො එතකොට තේරෙන්නේ නොතේරුණා නම්. මෙන්න. x වලාගේ ඍණ 3 විට y කණ්ඩාංකයේ ඍණ 1 වෙන්න ඕන. x කණ්ඩාංකයේ ඍණ 3 නම් y කණ්ඩාංකයේ ඍණ 1 වෙන්න ඕන. ඒතන මම පෙන්නන්නම් මෙන්න මෙතන ළමයි මේ. බලන්න. x අක්ෂයට ගිහින් බැලුවොත් මෙහෙම ගිහිල්ලා බලුවොත් x අගේ ඍණ 3යි. මෙහෙම y අක්ෂයට ඇවිල්ලා බලුවොත් ඍණ 1යි. අන්න. ඍණ 3 දී ඍණ 1යි කියන එක මෙන්න මෙහෙම ලකුණු කරා මේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ ළමයි ඊළඟ එක x අගයේ බිඳුවයි y අගයේ බිඳුවයි. x අගයේ බිඳුවයි y අගයේ බිඳුවයි කියන්නේ මෙන්න මෙතන ළමයි මේ. මෙතනනේ ওই දෙකම බිඳුව වෙන්නේ. මෙන්න මේකට කියනවා අපි මූල ලක්ෂය කියලාත් කියනවා. මෙතන මැදට කියන ළමයි මූල ලක්ෂය. x අගයේ බිඳුව වෙලාවට y අගයත් බිඳුව නම් අර මූල ලක්ෂය තමයි ලකුණු කරන්නේ. හරි. ඊට පස්සේ මේක බලමු ළමයි. මෙන්න x කණ්ඩාංකය 3 වෙන්න ඕන. එතකොට y කණ්ඩාංකය හරියටම 1 වෙන්න ඕන. ඒක වෙන්නේ මෙතන ළමයි. මේ 3 දී 1 කියන්නේ මෙන්න මෙතන මේ බලන්න. බලන්නකො මෙහෙම ඇවිල්ලා. x කණ්ඩාංකය මෙහෙම ඇවිල්ලා බලමු 3යි. y කණ්ඩාංකය මෙහෙම බලමු 1යි. හරිනේ. 3 දී 1යි. අන්න ඒක ලකුණු කරා. ඊට පස්සේ ළමයි මේක බලමු. x කණ්ඩාංකය 6 වෙන්න ඕන. එතකොට y කණ්ඩාංකය 2 වෙන්න ඕන. ඒක වෙන්නේ මෙතෙන්දි මේ බලන්න. බලන්න. x කණ්ඩාංකය මෙහෙම ඇවිල්ලා බලමු 6යි. y කණ්ඩාංකය මෙහෙට ගිහලා බලමු 2යි. අන්න. x කණ්ඩාංකය 6 වෙලා y කණ්ඩාංකය 2 වෙන්නේ ළමයි මෙන්න මෙතෙන්දි. අන්න එහෙම ළමයි අපි ලක්ෂ්‍ය පහම මේ කණ්ඩාංග තලයේ ලකුණු කරානේ. දැන් අපිට මේ y සමානයි 3 1යි x කියන ප්‍රස්ථාරණේ අඳින්න ඕන. මෙන්න මේ ලකුණු කරපු ලක්ෂ්‍ය ළමයි අඩිරුවල තියලා මෙන්න මෙහෙම ලස්සනට අනිරකින් මෙන්න මෙහෙම යා කරන්න ඕන. අන්න ඒක තමයි ළමයි y සමානයි 3 1යි x කියන එකේ ප්‍රස්ථාරය. ඔන්න මම ප්‍රස්ථාරය ඇඳ ළමයි ඔයාලත් අන්නේ ලක්ෂ්‍ය ලකුණු කළා. ප්‍රස්ථාරය අඳින්න බලන්න ළමයි ලස්සනට. හරි. ඔන්න එක ප්‍රස්ථාරයක් ඇඳලා ඉවරයි.
හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි වගුව දෙවෙනි අගය වගුවේ අර y සමානයි 3න් 2යි x කියන එකේ ළමයි අගය වගුවේ මේ කණ්ඩායම ටිකනේ ආවේ. දැන් මේ ටිකක් ලකුණු කරන්න ඕනේ මේ. බලමු. x අගය ඍණ 4 වෙලාවට sorry x අගය ඍණ 6 වෙනකොට y අගය ඍණ 4යි. ඒ කියන්නේ ළමයි මෙන්න මෙතන මේ බලන්න. බලන්න. x වලගේ මෙහෙම ගිහිල්ලා බලමු ඍණ 6යි. y වලගේ මෙහෙම ඇවිල්ලා බලමු ඍණ 4යි මේ. ඍණ 6යි ඍණ 4යි. ඊට පස්සේ මේක බලන්නකෝ. x වලගේ ඍණ 6 ඍණ 3යි. y වලගේ ඍණ 2යි. මෙන්න මෙතන ළමයි මේ x වලගේ කෙලීම බලමු ඍණ 3යි. y වලගේ මෙහෙම ඇවිල්ලා බලමු ඍණ 2යි. අන්න ඒකත් හරි. ඊට පස්සේ බිඳුවකම බිඳුව කියන්නේ මේකමයි ලකුණු කරන්න දෙයක් නැහැ ඉතින් ලකුණු කරානේ. හරි. ඊට පස්සේ මේ බලන්න x වලගේ 3 වෙනකොට y වලගේ 2යි. x වලගේ 3 වුණොත් y වලගේ 2යි. ඒක මෙන්න මෙතන තියෙනවා ළමයි. බලන්න. මෙහෙම ඇවිල්ලා බලුවොත් x වලගේ 3යි y වලගේ 2යි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ x වලගේ 6 වෙනකොට y වලගේ 4යි. ඒක මෙන්න මෙතන තියෙන්නේ මේ බලන්න. බලන්න. x වලගේ මෙහෙම බැලුවම 6යි. ඊට y වලගේ ළමයි මෙතනින් බැලුවොත් 4යි මෙන්න. හරි. ඔන්න ඒ ලක්ෂ ටික ළමයි ලකුණු කරනවා මේ. ඒ ලක්ෂ ටික යා කරනවා. හරි. එතකොට අන්න මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා ඒකට. ඒකත් අඳ ගන්න ළමයි ඉක්මනට. හරි. ඊට පස්සේ ළමයි තුන්වෙනි ප්‍රස්ථාර කණ්ඩායම ටික ආවේ මේ ටිකනේ. බලන්න. තුන්වෙනි ප්‍රස්ථාරේ ළමයි පරිපාටික තියුගල් මෙන්න මේ ටික ආවේ ඍණ 6 ඍණ 6 දී 8යි. දැන් ඒ ටිකත් අපි ලකුණු කරමු මේ. x වලගේ ඍණ 6 වෙනකොට y වලගේ 8 වෙන්න ඕන. එහෙම වෙන්නේ ළමයි මෙන්න මෙතන. බලන්න. x වලගේ මෙහෙම බැලුවම ඍණ 6යි. y වලගේ මෙහෙට ගිහිල්ලා බැලුවම 8යි මේ. ඍණ 6 දී 8යි. එසේ x වලගේ ඍණ 3 වුණොත් y වලගේ 4යි. ඒක තියෙන ළමයි මෙන්න මෙතන මේ. x වලගේ මෙහෙම x වලගේ බැලුවොත් ඍණ 3යි. y වලගේ මෙහෙම බලන්න 4යි. හරිනේ. ඊට පස්සේ ළමයි බිඳුවකම බිඳුව කියන්නේ මැද ලක්ෂයනේ මූල ලක්ෂයනේ.
3යි ඍණ 4යි කියන්නේ මෙන්න මේක. හරි. ඔය ටික ලකුණු කරගන්න ළමයි. එසේ අන්නේ ලක්ෂ්‍ය ටික ළමයි යා කරන්න ඕන. හරි. ඔන්න ප්‍රස්ථාර තුනම එකේ නැදලා ඉවරයි ළමයි. ගොඩක් වෙලා ගියා ඉතින්. අනුබලලා කළා වැඩක් නැහැ ඉතින්. හරි. දැන් අපි දන්න ඕනේ ඉතින් ප්‍රස්ථාරයක් හඳ ගන්න හරි දන්න ඕනේ. ඉතින් ඒක මේ කරගමු. හරි. ඊට පස්සේ ළමයි මේ ප්‍රස්ථාර අඳින්න ළමයි වෙනම ප්‍රස්ථාර කොළ කියලා જાතියක් තියෙනවා. අර චූටි කොටු තියෙන එක. දැන් ඔයාලට මේ දවස්වල ප්‍රස්ථාර කොළ ගන්න විදියක් නැහැ නේද ඉතින්. අඩවල් වහලනේ. ඒක නිසා කොටු වල පොතේ මන්දර කමන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රස්ථාර අඳින්න ළමයි ප්‍රස්ථාර කොළ එක තමයි. දැන් 10 වසරේදීවත් අපි ප්‍රස්ථාර කොළ එක අඳිමු. හරි. හරි. ඊට පස්සේ ළමයි මේ කවුරුත් බලා ගන්නකෝ. ළමයි මෙන්න මෙහෙම මේ එක ගාවින් මේ y අක්ෂයේ එක ගාවින් මේ y අක්ෂයේ එක තියෙන ළමයි මේ එක ගාවින් මෙන්න මෙහෙම රේඛාවක් ඇන්දොත් ඔන්න බලන්න මේ y අක්ෂයේ එක ගාවින් ළමයි මෙහෙම x අක්ෂයට මෙහෙම සමාන්තර රේඛාවක් ඇන්දොත් අන්න මේ y අක්ෂයේ එක ගාවින් අපි රේඛාවක් ඇන්දනේ ඒ රේඛාවේ ළමයි සමීකරණය වල කියනකොට y සමානයි 1 තමයි සමීකරණය බලන්නකෝ මේ y අක්ෂයේ එක ගාවින් මෙහෙම සමීකරණයක් y අක්ෂයේ එක ගාවින් ළමයි ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙහෙම සමාන්තර එකක් x අක්ෂයට සමාන්තරව ඇන්දොත් ඒක සමීකරණය ළමයි y සමානයි 1 ඒ වගේ ඉතින් ළමයි අපි හිතමු මේ 7 ගාවින් මෙහෙම ඇන්දොත් 7 ගාවින් මෙහෙම ගිහිල්ලා මෙහෙම 7 ගාවින් ගියොත් ඒක සමීකරණය ළමයි y සමානයි 7 ඒව පොඩ්ඩක් හිතේ තියාගන්න දැන් අපි හිතමු මේ ඍණ 5 ගාවින් යන්නයි කියලා
මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා මෙහෙම ඍණ පහ ගාවින් යන්නේ. ඒකේ සමීකරණ ළමයි y සමානයි ඍණ පහයි. අන්න. ඒ ටික මතකයිනේ ළමයි. මේ y අක්ෂයේ ඍණ පහ ගාවින් මෙහෙම ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒකේ සමීකරණේ y සමානයි ඍණ පහයි. ඒ වගේ ළමයි මෙහෙම ඇන්දොත් මේ x අක්ෂයේ 4 ගාවින් අඳින්නත් පුළුවන් මෙහෙම. ඔන්න බලන්න x අක්ෂයේ 4 ගාවින් මෙහෙම අඳින එක. මෙහෙම ඇවිල්ලා. ඔන්න x අක්ෂයේ 4 ගාවින් ගියොත් මෙන්න මේ ඇඟිල්ලෙන් අඳින රේඛාවේ සමීකරණය x සමානයි 4 රේඛාව. මෙන්න මේකට කියන්නේ ළමයි x සමානයි 4 රේඛාව. දැන් මේ x අක්ෂයේ ඍණ 3 ගාවින් යනකොට මෙහෙම ඍණ 3 ගාවින් යනකොට x සමානයි ඍණ 3 රේඛාව. හරි. දැන් ඉතින් මම මේ y අක්ෂයේ 1 ගාවින් යන්නේ රේඛාව. ඒකට කියන්නේ ළමයි y සමානයි 1 කියන රේඛාව. මතකයි මේ වැදගත් වෙනවා. y අක්ෂයේ 1 ගාවින් රේඛාවක් යන්න නම් ඒකට කියන්නේ y සමානයි 1 රේඛාව. හරි. දැන් ළමයි තුන්වෙනි කොටස පොඩ්ඩක් බලමු. තුන්වෙනි කොටස බලමු. y සමානයි 1 රේඛාව. කියවන්නේ හිමීට. y සමානයි 1 රේඛාව ඉහත ප්‍රස්ථාර 3 ඡේදනය කරන ලක්ෂ්‍ය තුනෙහි x ඛණ්ඩාංක ලියා දක්වන්න. ගාන පොඩ්ඩක් කියවන්න ළමයි. හරි. මේ ළමයි y සමාන 1 රේඛාව මම මේ යන්නේ. මේ y සමාන 1 රේඛාව මේ ප්‍රස්ථාර තුනම ඡේදනය කරනෝනේ. මෙන්න. මේ තුනම කපාගෙන ගියා. මේකයි 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 මේ ප්‍රස්ථාර තුනම කපාගෙන ගියානේ ළමයි මේ. y සමාන 1 කියන රේඛාව. දැන් අපිට කියනවා මෙහෙම මේ y සමාන 1 රේඛාව ඉහත ප්‍රස්ථාර තුන ඡේදනය කරන ලක්ෂ්‍ය තුනෙහි බලමු ළමයි ඡේදනය කරන ලක්ෂ්‍ය තුන මෙන්න එක තැන. මේ ප්‍රස්ථාරයේ ඡේදනය කරන එක තැනක් මෙන්න මෙතන. තව තැනක් ළමයි හරි. ඔන්න මේ y සමාන 1 රේඛාව ළමයි. මෙන්න මේ ඉස්සෙල්ලාම දමු මෙන්න මේ ප්‍රස්ථාරයේ ඡේදනය කරන්නේ මෙතෙන්දී නේ. ඔන්න මම ඒක රතු පෑනේ රවුම් කරා. හරි. ඊට පස්සේ ළමයි මේ y සමාන 1 රේඛාව මෙන්න මේ රේඛාව දෙවෙනියට යන්න මෙන්න මේ ප්‍රස්ථාරය. ඒක ඡේදනය කරන්නේ මෙතෙන්දී නේ. හරි. ඊට පස්සේ මේ y සමාන 1 රේඛාව අර තුන්වෙනි ප්‍රස්ථාරය මෙන්න මේක ඡේදනය කරන්නේ මෙතෙන්දී නේ. හරි. අන්නේ ඡේදනය කරන තැන්වල ළමයි x ඛණ්ඩාංක ලියන්නලු. ඉතින් මෙතන බලන්න මේ x ඛණ්ඩාංකය මෙතන ඡේදනය කරන තැන x ඛණ්ඩාංකය. මේ තියෙන ළමයි මෙහෙම ඇවිල්ලා බලන්න 3යි නේද? ඉස්සෙල්ලම ඡේදනය කරන තැන x ඛණ්ඩාංකය 3යි. රෝමිලක්කන් 3 නේ. අන්න මෙතන ළමයි 3යි. ඊට පස්සේ මෙතෙන්දි ඡේදනය වෙනෝනේ. එතන ළමයි සාමාන්‍යයෙන් හරියටම ඇඳලා ඒක ළමයි හරියටම ඇඳලා එන්න ඕන මෙන්න මේ 1යි 2යි අතරට. දැන් මේක නම් ළමයි කෙලින්ම මේ බලන්නකෝ. මේක කෙලින්ම මෙහෙම බැලුවොත් තුන ගාවරනේ ඉන්නේ. මෙතන ඡේදනය කරන තැන මෙහෙම බැලුවොත් ළමයි එන්න ඕන 1යි 2යි අතරට. ඒ කියන්නේ එකහමාරක් වගේ. එකහමාරය කියන්නේ ළමයි 1.5යි. ඔයාලට පොඩි කොටු තියෙන ප්‍රස්ථාරකනේ අපි මේක අඳින්නේ. ඒතර පොඩි කොටු ළමයි මෙතන එකේ ඉඳලා මෙතෙන්ට පොඩි කොටු පහක් තියෙනවා. ඒ කියන්නේ 1.5යි. ඊට පස්සේ මෙතන ළමයි ඡේදනය කරන තැන මේ බලන්න.
මෙතන ඡේදනය කරන x ක්‍රමණාංගය බලන්න ගියොත් මෙහෙම ඇවිල්ලා බැලුවොත් මෙන්න මෙතන ළමයි පොඩි කොටු 7ක් විතර තියෙනවා. චූටි කොටු. එහෙනම් පොඩි කොටු 7ක් තියෙන ළමයි 0.7යි. එක වෙලාවක් නැහනේ. 0.7යි හැබැයි ඍණ පැත්තේ තියෙන නිසා ඍණ 0.7යි. ඍණ 0.7යි. හරි. දැන් ඉතින් ළමයි මේක හරියටම ඔය කොටු ගණන් කරන්න නම් ප්‍රස්ථාර කොලයක් ඕනමයි. දැනට ඉතින් තමයි ලාවට මේක ඉගෙන ගන්න. ප්‍රස්ථාර කොලවල ගණන් හදන්නේ අපි පේපර් කරනකොට කරමු. මෙන්න මේ ඡේදන වල තැන් වල ඉඳන් ළමයි තිත්තිරි ගහලා බලාගන්න x කණ්ඩායම මොනවද කියලා. කොටුරුල් පොතේ ඔයාලට හදන්න පුළුවන් දැන් මට වඩා පැහැදිලිව. ඊට පස්සේ ළමයි මේ ඔයාලට මේ ආගන්න කවුරුත් මෙන්න මේ ළමයි මේ පරතර එකම වෙන්න ඕන. මෙන්න මේ දෙක මේ දුරයි මේ දුරයි මේ දුරයි මේ දුරවල් x අක්ෂය මත තියෙන සෑම දුරක්ම ළමයි සමාන වෙන්න ඕන. දැන් මෙතන මේ බිඳුව ගාව ඉඳලා එක ගාවට තියෙන දුරයි එක ගාව ඉඳලා දෙක ගාවට තියෙන දුරයි සමාන වෙන්න ඕන. ඊටසේ මේ දුරත් ඒ වගේම වෙන්න ඕන. මේ දුරවල් සමාන වෙන්න ඕන. දැන් ඔයාලා කොටු පොතේ යන්දේදී ළමයි මෙතෙන්ට කොටු දෙකක් තියෙනවා. මෙතෙන්ට කොටු දෙකක් තියෙන්න ඕන. මේ හැමතැනම කොටු දෙකක් තියෙන්න ඕන. y අක්ෂයේත් ළමයි එහෙමයි. පරතර සමාන වෙන්න තමයි ලකුණු කරන්න ඕන. හරි. එහෙනම් මේ ටික මැකුවා. හරි. ඊට පස්සේ ළමයි පස්වෙනි ගාන හොඳ ගානක් තියෙන්නේ. හරි. ප්‍රස්ථාරය ළමයි අන්තිම ප්‍රස්ථාරය මේ ඔයාලට හරි කෙලින්ම රේඛාවක් එන්න ඕන. එහෙන් පොඩි හරි ඇදයක් තියෙනවා වැරදි ළමයි. ඒ මොකක් හරි දෝෂයක් ආවොත් තමයි ඇද වෙන්නේ. ඔයාලා අන්තිම ප්‍රස්ථාරය ළමයි හරි කෙලින් ප්‍රස්ථාරයක් එන්නේ. ඒ කියන්නේ අඩි රූල තියලා කෙලින්ම අඳින්න පුළුවන් ප්‍රස්ථාරයක්. හරි. ඊට පස්සේ ළමයි හරි. පස්වෙනි ගාන ළමයි හොඳ ගානක් තියෙන්නේ. y සමානයි මෙන්න මෙහෙම ගමේ y සමානයි
ඍණ 3න් 2යි x. ශ්‍රිතේ ගාන කියවන කොට ළමයි. y සමානයි ඍණ 3න් 2යි x ශ්‍රිතේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා පහත දී ඇති අසම්පූර්ණ වගුව සම්පූර්ණ කරන්න. අන්න ළමයි අසම්පූර්ණ වගුවක් දීලා මෙන්න මෙහෙම ළමයි වගුවක් දීලා අපිට කියනවා සම්පූර්ණ කරන්නලු. දැන් මාන වැඩි මේ බලන්න. හරි. ළමයි අපි කලින් අගේ වගුව හැදුවේ මේ ක්‍රමයට නෙවෙයිනේ. අර මෙහෙම පල්ලෙහාට තීරු හතරක් ගහලානේ. හරි. එහෙම නැතුව ළමයි මෙන්න මෙහෙම අගේ වගුව හදන ක්‍රමයකුත් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ අගේ වගුවක ඔයාලට මං හිස්තැන් පුරවන්න කියලා දෙන්නම් ළමයි බලා ගන්න. හරි. ඔන්න x වලගේ ඍණ 6 වෙනකොට y වලගේ 4යි එතන පුරවල තියෙනවා. මෙන්න මෙතන බලන්න x සමානයි ඍණ 3 විට y වලගේ දීන නෑනේ. මේ බලන්න. උඩ පේලිය ළමයි x පේලියනේ. 28 පේලිය y පේලිය. මේ x වලගේ ඍණ 3 වන විට මෙතන y වලගේ දීලා නැහැ. ඒක හොයන්න ක්‍රමයක් තියෙනවා. x වලගේ ඍණ 3යිනේ. මෙතන y වලගේ හොයන්න ක්‍රමයක් තියෙනවා ළමයි. ප්‍රස්ථාර සමීකරණය අපිට දීලානේ. ඔන්න බලන්න. මේ මෙතන x වලගේ ඍණ 3යිනේ ළමයි. x වලගේ ඍණ 3 නම් කෙලීම මෙන්න මේ ප්‍රස්ථාර සමීකරණය අරගෙන මෙන්න මේ x වෙනුවට දාන්න ළමයි ඍණ 3. ඇයි x සමානයි ඍණ 3 විට හිස් තැන අපි දන්නේ නැහනේ. x වලගේ ඍණ 3යි. x වලගේ ඍණ 3යි කියලා දන්න ඕනේ. එහෙනම් ප්‍රස්ථාර සමීකරණය අරගෙන මේ x වෙනුවට දානවා ළමයි ඍණ 3. ඍණ 3ෙන් 2කට ඍණ 3ෙන් 2 කොහොමද දාන්න ඕනේ? මෙතන x වෙනුවට දානවා ළමයි ඍණ 3. බලමු දැන්. බලන්නකෝ. ඉස්සෙල්ලා සංඛ්‍යාව අරන් ඉමු ලකුණු පස්සේ ගමු. දෙවරක් 3 ළමයි වැඩි කරාම 6යිනේ. දෙවරක් 3 6යි. ඒ 6 3ෙන් බෙදුවොත් 6ට 3 2යිනේ. ඊටසේ මෙතන ඍණයි මෙතන ඍණයි ළමයි ධන වෙනවා. අන්න ධන 2යි. එහෙනම් ළමයි මේ හිස් තැන ඉන්න ඕන ධන 2යි. ඔන්න. දැන් බලමු මෙතන බලන්න x වලගේ බිඳුවයිනේ. මේ බිඳුවට x වලගේ බිඳුවට හිස් තැන පුරවන හැටි බලන්නකෝ. ඍණ 3ෙන් 2 ලිව්වා. දැන් මෙතන x වලගේ මෙතනින් බලමු x වලගේ බිඳුවයිනේ. එහෙනම් ඉතින් ළමයි මෙතන x වෙනුවට දානවා බිඳුව. බිඳුව ආදේශ කරා. ඊට පස්සේ දෙවරක් බිඳුව බිඳුවයි. ඒ බිඳුව 3ෙන් බෙදුවා බිඳුවයි. අන්න මෙතන එනවා ළමයි බිඳුවේ කියලා. බිඳුවේට බිඳුවමයි. හරි. එතකොට ළමයි මෙතන හැදුවේ අපි x සමානයි ඍණ 3 විතරනේ. ඒක උඩින් ලියමු. x සමානයි ඍණ 3 විතර තමයි මේ හැදුවේ. මේ x සමානයි ඍණ 3 විතර හිස් තැනනේ මේ ඉස්සෙල්ල පෙරෙව්වේ. හරි. ඉතින් දැන් පෙරෙව්ව ළමයි මෙන්න මෙතන මේ x සමානයි බිඳුව විතර හිස් තැනනේ. x සමානයි බිඳුව විතර කියලා ලියමු. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ළමයි මෙන්න මේ x සමානයි 6 විතර. මෙහෙම ලියන්න ඉතින් x සමානයි 6 විතර. මෙන්න මේ x සමානයි 6 විතර මෙන්න මේ හිස් තැන තමයි පුරවන්න හදන්නේ. සමීකරණේ ප්‍රස්ථාරය තමයි මෙහෙමනේ. ඔන්න. x සමානයි 6 විතර හිස් තැන පුරවන්න හදන්නේ. ඍණ 2 බෙදීම 3යි. දැන් මෙතන x සමානයි 6 විතරනේ පුරවන්නේ. එහෙනම් කෙලියම ළමයි මේ x වෙනුවට අපිට 6 දාන්න පුළුවන්. බලන්න. දැන් ඉතින් 6 වරක් 2 12යි. 6 වරක් 2 12යි. 12 3ෙන් බෙදුවම 4යි නේ. ඍණකුත් තියෙන නිසා ඍණ 4යි. අන්න මෙතෙන්ට ආව ළමයි ඍණ 4ක්. අන්න මේ විදිහට ළමයි අගේ වග පුරවන්නත් පුළුවන්.
මේකත් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මෙන්න මේ සුළු කරන ඒවට තමයි ලකුණු දෙනවා. දැන් මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි එහෙම ලකුණු දෙනවා. ඒක නිසා ඔයාලා ළමයි මෙන්න මේ විදියට රෝම ඉලක්කම් එක දාලා මෙන්න මේ විදියට මේ ටික ලියා ගන්න ළමයි ඒවට ලකුණු දෙනවා. හරි. ඔව් මේ ක්‍රමය සාමාන්‍යයෙන් ලේසි ළමයි. විභාගයට බොහෝ විට ගාණ දෙන්නේ මේ ක්‍රමයට තමයි. අර මහා වගු ගහ ගහ ඉන්න ඕනේ නැහැ. විභාගයට මේ ක්‍රමයට තමයි බොහෝ විට ගාණ දෙන්නේ. ඒකින්ද බය වෙන්න එපා. ඔයාලට ලකුණු 10 අරන් දෙනවා. හරි. ඊට පස්සේ ළමයි මේ වගු අස්සරෙන් ප්‍රස්ථාරය අඳින්න කියනෝනේ. ඔයාලා අන්න ඒක ළමයි ප්‍රස්ථාරය අඳින්න උත්සාහ කරන්නකෝ. දැන් මේක පුරුදු වෙන්නත් එක්ක ප්‍රස්ථාරය අඳින්න. ඉස්සෙල්ලා කණ්ඩායම තලයක් අඳින්න ළමයි ලස්සනට පරතර සමාන වෙන්න ඕන. x අක්ෂයේ පරතර සමාන වෙන්න ඕන y අක්ෂයේ පරතරත් සමාන වෙන්න ඕන.
ඒතර ඔයාලා ළමයි නැවත ක්ලාස් තියෙන ළමයි ලබන සෙනසුරාදාමයි. ඊට කලින් දවසක් නෑ නේද? අමතර දවසක් දාන්න නෑ මේ සතියේ. හරි. අර ළමයි ඉස්සෙල්ලා ගානේ අපි ප්‍රස්තාර තුනක් එක උඩ ඇන්දනේ. ඒකෙන් තමයි කොට අපහැදිලි වුණා නම් අපහැදිලි වෙන්නේ නැත්තේ. දැන් මේක අපි ලස්සනට නගමු. හරි. මේ ළමයි ඔයාලට මේක බැලුවම තේරෙයි බෝඩ් එක බලන්න පොඩ්ඩක්. මේක බැලුවම ඔයාලට පේනවද ළමයි x අක්ෂයේ පරතර අඩුයි. y අක්ෂයේ පරතර වැඩි. එහෙම වුණාට කමක් නෑ ළමයි. මේ අක්ෂ දෙකේ පරතර සමාන වෙන්න ඕනේ නෑ. දැන් y අක්ෂයේ පරතර වැඩි වෙලා දැන් මේ පරතරය විශාලයිනේ. එහෙම y අක්ෂයේ පරතරය විශාල වෙලා x අක්ෂයේ පරතර ළමයි කුඩා වුණාට කමක් නැහැ. දැන් මේ පරතර කුඩායිනේ. එහෙම ගැටලුවක් නැහැ ළමයි. නමුත් ළමයි මේ y අක්ෂයේ මේ පරතරය විශාල නම් දිගටම y අක්ෂයේ මුළු y අක්ෂයම එකම පරතරෙන් තියෙන්න ඕන. x අක්ෂයේ පරතරය ළමයි කුඩා වුණත් කමක් නැහැ. දිගටම එකම පරතරෙන් තියෙන්න ඕන. හරි. නමුත් ළමයි x අක්ෂය සහ y අක්ෂය දැන් මේ පරතරයම මේ පැත්තට එන්න ඕනේ කියලා නීතියක් නැහැ.
දැන් මේ පරතරේ කුඩා වුණාට ඊට පස්සේ මේ පරතරේ විශාල වුණාට කමක් නැහැ ළමයි. එහෙම x අක්ෂයේ y අක්ෂයේ පරතර සමාන වෙන්න ඕනේ නැහැ. x අක්ෂයේ සියලුම පරතර සමාන වෙන්න ඕන. y අක්ෂයේ සියලුම පරතර සමාන වෙන්න ඕන. එහෙම තිබුණම ඇති. හරි. දැන් පැහැදිලි මම කියපු එක. දැන් මේකේ පරතරය ගත්තොත් ළමයි විශාලයි. ඔයාලා කොටු රූප පොතේ ළමයි මේකට කොටු 3ක් අරගෙන මේ පැත්තට කොටු දෙක දෙක ගත්තට ප්‍රශ්නයක් නෑ ළමයි. y අක්ෂයේ කොටු 3න් 3 මාක් කළා. x අක්ෂයේ කොටු දෙකෙන් දෙක මාක් කරයි කියලා වැරද්දක් නෑ. එහෙම පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවනේ ළමයි අපිට ප්‍රස්ථාරය අඳින්න. දැන් බෝඩ් එක බලන් ඉන්න කවුරුත්. මෙන්න. x වලගේ ඍණ 6යි. එතකොට y වලගේ 4ලු. x වලගේ ඍණ 6 වෙනකොට y වලගේ 4ලු. මේන්න ළමයි ඔය කියන තැන මේ බලන්න බොරු නම් මේ x වලගේ මෙහෙම ඇවිල්ලා බලුවම ඍණ 6යි. මෙන්න y වලගේ මෙහෙම ගිහිල්ලා බලුවම 4යි. හරිනේ. ඍණ 6යි 4යි. අන්න වැඩි ළමයි. ඊට පස්සේ මෙතන බලන්නකෝ. x වලගේ ඍණ 3යි. එතකොට y වලගේ 2යි. මේ බලන්න. x වලගේ ඍණ 3 වෙනකොට y වලගේ මෙන්න මෙහෙම ගිහිල්ලා බලුවා 2යි. x වලගේ මෙහෙම ඍණ 3යි y වලගේ මෙහෙම බැලුවොත් 2යි. හරිනේ. ඉතින් මෙතන තියෙනවා ළමයි බිංදුවකමා බිංදුව. බිංදුවකමා බිංදුව කියන්නේ මෙතනනේ. ඒක මූල ලක්ෂ්‍යමයි. ඊට x වලගේ 3 වෙනකොට y වලගේ ඍණ 2 වෙනවලු. මෙන්න මෙතෙන්දි වෙන්නේ මේ. බලන්න. x වලගේ මෙහෙම ගියාම 3යි y වලගේ මෙහෙට ගියාම ඍණ 2යි. හරිනේ. x වලගේ 6 වෙනකොට y වලගේ ඍණ 4 වෙනවලු. x වලගේ 6යි y වලගේ ඍණ 4යි. මේ බලන්න. x වලගේ 6යි y වලගේ මෙහෙන් එනවා ඍණ 4යි. අන්න ලක්ෂය. දැන් ඉතින් ළමයි මෙන්න මේ ලකුණු කරපු ලක්ෂ්‍ය ටික ආ කරන්න ඕන. අඩි රූල තියලා හරි කෙලින් ඉරක් එන්න ඕන. මේ ළමයි මගේ ප්‍රස්තාර ගොඩක් කෙලින් නැද්ද දන්නේ නැහැ. මම අඩි රූල තියලා නෙවෙයි අඳින්නේ ඒකයි. ඔයාලගේ ප්‍රස්තාර ළමයි හරි කෙලින් රේඛාවක් එන්න ඕන. අන්න. ඔන්න ළමයි ප්‍රස්තාරෙත් ඇන්නා. දැන් ඒක නම් ටිකක් පැහැදිලිනේ නේ. දැන් මේ ළමයි ප්‍රස්තාර කොළවල තමයි අඳින්න ඕන. වැඩේ කියන්නේ කොළ නැහැ නේද? හරි. කොළ තියෙන ළමයි සමහරට ඇතිනේ ටික දෙනෙක්. එයාලා හරි කොළවල අඳින්න ඉතින්. ප්‍රස්තාර කොළ තියෙනනම් ඒවයි අඳින්න.
හරි. හරිනේ ළමයි. ඊට පස්සේ ළමයි මෙහෙම කියනවා. මෙන්න මේක බලන්නකෝ. මේ ළමයි මම ඔයාලට මෙතන ලක්ෂයක් ලකුණු කරනවා. ඔන්න A කියලා ලක්ෂයක් ලකුණු කරා. හරි. ඔන්න A කියලා ලක්ෂයක් ළමයි ලකුණු කරා. ඔයාලගෙන් ළමයි විභාගෙදී ඇහුවොත් මේ A ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කිව්වොත්. ඔන්න මල්ලිගොනේ ළමයි A කියලා ලක්ෂයක් මෙතන ලකුණු කරානේ. හරි. දැන් මෙහෙම ලකුණු කරලා ළමයි ඔයාලගෙන් ඇහුවොත් A ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කිව්වොත්. ඛණ්ඩාංක ලියන්නේ මෙහෙමයි බලන්න. ලක්ෂයක ඛණ්ඩාංක ලියන්නේ මෙහෙමයි. මෙහෙම වරහණක් දානවා. ඉස්සෙල්ලා මෙහෙම ඇවිල්ලා බලන්න x ඛණ්ඩාංකය මෙහෙම ඇවිල්ලා බලුවා මෙන්න 4යි. ඒක ලිව්වා. ඊට මෙහෙම ගිහිල්ලා බලුවා y ඛණ්ඩාංකය 1යි. අන්න. ඉතින් A ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කිව්වොත් ළමයි මෙන්න මෙහෙම ලියන්න ඕන 4 ක්‍රමයක. හරි. අන්න එහෙම ළමයි ලක්ෂයක ඛණ්ඩාංක මේ ඛණ්ඩාංක තලයේ ඕන තැනක. ඕනම තැනක ඛණ්ඩාංක ලියන්න පුළුවන් මේ විදිහට. ඕන තව තැනක් බලමු. මෙන්න මෙතන බලමු. මෙතන B ලක්ෂය. දැන් B ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න කිව්වොත් ඕනනම් මුලට B ලියලා මෙහෙම ලියන්න පුළුවන්. බලන්න. ඉස්සෙල්ලම ලියන්නම x ඛණ්ඩාංකය මෙහෙම බලා ගන්න. අන්න x ඛණ්ඩාංකය ළමයි 2යි. ක්‍රමා. ඊට පස්සේ y ඛණ්ඩාංකය බලන්න මෙහෙට යන්න මෙන්න. y ඛණ්ඩාංකය ඍණ 3යි. එහෙනම් 2කම ඍණ 3. අන්න. ඒ වගේ ළමයි මේ ඛණ්ඩාංක තලයේ ඕනම තැනක ළමයි ඛණ්ඩාංක අපිට ලියන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික අහන් ඉන්න ළමයි ඉතාල වැදගත්. හොඳයි. හරි. දැන් මෙතන පොඩ්ඩක් ඛණ්ඩාංක ලියමු ළමයි නේ. මෙන්න මෙතන ඛණ්ඩාංක ලියනවා නම් මෙන්න මේ ලක්ෂය බලන්න. මෙතන ඛණ්ඩාංක ලියනවා නම් ඉස්සෙල්ලම ඇවිල්ලා බලන්න ළමයි මෙහෙම ඇවිල්ලා බලන්න x ඛණ්ඩාංකය කීයද කියලා. අන්න ඍණ 3යි. ඉතින් මෙහෙම ඇවිල්ලා බලන්න ළමයි y ඛණ්ඩාංකය. අන්න 2යි. එහෙම ළමයි ප්‍රස්ථාරයේ මත ලක්ෂය ගුණත් දැන් මෙතන තියෙන ප්‍රස්ථාරයේ මත ලක්ෂයක් නේ. එහෙම ප්‍රස්ථාරයේ මත ලක්ෂය ගුණත් අපිට ඛණ්ඩාංක ලියන්න පුළුවන්. හරි. බලන්න. ඔන්න තුන්වෙනි කොටස ළමයි හොඳ කොටසක් තියෙන්නේ. බලමු. තුන්වෙනි එක නෙවෙයි. තුන්වෙනි එක. තුන්වෙනි එකේ කියනවා ළමයි මෙහෙම. x සමානයි ඍණ 2 වන විට y හි අගේ ප්‍රස්ථාරය ඇසුරෙන් ලබා ගන්න. අන්න. x සමානයි ඍණ 2 වෙනකොට y වල අගය යනවා. ප්‍රස්ථාරයෙන් ගන්නලු. මේ බලන්න මේ වගේ වැඩක් වෙන්නේ නැහැ. x වල අගේ ඍණ 2 වලුනේ. x වල අගේ ඍණ 2 වෙන්නේ මෙතෙන්දිනේ. ඔන්න. ඔන්න x වල අගේ ඍණ 2 වෙන්නේ මෙතෙන්දී. එහෙම කෙලින්ම මං ඉරක් යන්න ළමයි. දැන් මේ බලන්න. හරි. අපෙන් අහන්න ළමයි x වලගේ ඍණ 2 වන විට y යගේනේ. ඒක බලන්න වෙන්නේ මෙන්න මෙතනින්. බලන්න. මෙහෙම බලනවා x වලගේ මෙහෙම බැලුවම ඍණ 2යිනේ. x වලගේ ඍණ 2යි. එතකොට y වලගේ මෙතනින් තමයි බලන්න වෙන්නේ නේ. මෙන්න මේ ලක්ෂය ලකුණු කරගත්තත් කමක් නැහැ ළමයිනේ. මෙහෙම x වලගේ අපි දන්න ඕනේ දැන් ඍණ 2 කියලා. එතකොට y වලගේ බලන්න වෙන්නේ මෙහෙට මෙහෙම ඇවිල්ලානේ. එකට වඩා ළමයි පොඩ්ඩක් වැඩි. හරි. එකට වඩා පොඩ්ඩක් වැඩි කියන ළමයි මේ. සාමාන්‍ය එකට වඩා මේ අර ප්‍රස්ථාර කොලේ කැන්ද නම් එකයි පොඩි කොටු තුනක් වගේ එනවා. මෙන්න මෙතන එකේ ඉඳලා ළමයි මෙතන ඉඳලා මෙතන පොඩි කොටු තුනක් වගේ එනවා ප්‍රස්ථාර කොලේ කැන්ද නම්. හරි. ලබන සතියේ ඔයාලා ළමයි පුළුවන් ළමයි ප්‍රස්ථාර කොල අරන් එන්න. ලබන සතිය වෙනකොට ඇන්ද්‍රි නීති ඉවරයිනේ. සියලුම දෙනා ප්‍රස්ථාර කොල අරන් එන්න. එතකොට මම කියලා දෙන්නම් මේක. හරි.
අපෙන් අහන ප්‍රශ්නේ කියවන්නකො ළමයි. x සමානයි ඍණ 2 වන විට y යාගේ අහනවා. ඉතින් මෙතනින්නේ බලන්න මේ x වලගේ ඍණ 2 ලු y වලගේ ඉතින් මෙහෙම බලා ගන්න. මෙන්න මෙතන ළමයි එක පහ වෙලා පොඩ්ඩක් එකට වඩා පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා පේනවයි. x වලගේ ඍණ 2යි. එතකොට y වලගේ මේක අහනෝනේ මෙන්න මෙතනින් y වලගේ බලන්න. එකට වඩා පොඩ්ඩක් වැඩි වෙලා ළමයි. මේක එන්නේ ළමයි 1.3ක් වගේ. 1.3ක් වගේ තමයි එන්නේ. ඒක ප්‍රස්ථාර කොලයක ඇඳලා බලා ගන්න පුළුවන්. උත්තරේ දාගන්න ළමයි 1.3 කියලා. ඔය ප්‍රස්ථාර භාගයට තේරුම් ළමයිට ලබන සතියේත් කරනකොට ළමයි ඒක හොඳටම තේරෙයි. හරි. x වලගේ මෙහෙම ඍණ 2 වෙනකොට y වලගේ ඉතින් මෙහෙට ගිහිල්ලානේ බලන්නේ නෙවෙයි මෙතන. එකට වඩා පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ 1.3ක් වගේ තමයි ඉන්නේ. ප්‍රස්ථාර කොල ගේන්න ළමයි ලබන සතියේ එනකොට. එතකොට එදාට මම කියලා දෙන්නම් ප්‍රස්ථාර කොලවලම ඇඳලා. හරි. ඊට පස්සේ ළමයි හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ අමුතු ප්‍රශ්නයක් අහනවා ළමයි. මෙන්න මෙහෙම අහන්නේ මේ. මේ හරි. මේ ඔයාලට මතකද ළමයි මෙහෙම මම කිව්වා. බලන්නකෝ. මේ ඕනම තැනකට පෑන තිබුවොත් ළමයි එතන කණ්ණාංග ලියන්න පුළුවන් අපිට නේ. දැන් මෙතන පෑන තිබුවොත් 3යි මේ බලන්න ඍණ 1යි 3කම ඍණ 1. දැන් මෙතන පෑන තිබුවොත් ළමයි එතනක් තියෙනවා කණ්ණාංග ලියන්නේ. x අගේ බැලුව ඍණ 1යි y අගේ බැලුව 3යි. එහෙනම් ඍණ 1 තමයි 3. ඒ වගේ ළමයි මේ කණ්ණාංග තලයේ ඕනම තැනක මෙහෙන් තියුවත් ඒ ඕනම තැනක ළමයි අපිට කණ්ණාංග ලියන්න පුළුවන්. ඒ වැඩේ තේරෙන්න ඕනේ. හරි. ඕනම තැනක කණ්ණාංග ලියන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපිට මෙන්න ඒ වගේ උත්තරද දන්නේ නැහැ. උත්තරක හරි තැනක ළමයි කණ්ණාංගයක් දීලා තියෙනවා. නේ? ඍණ 3න් 2 සමාන ධන 3න් 2 කියලා කොතනක හරි කණ්ණාංගයක් දීලා අපි දන්නේ නැහැ මේ ලක්ෂය මෙතනද කොයිවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහනේ. අන්න. හරි. දැන් ඔයාලට කීප එක තේරුණායි. දැන් මෙතන කණ්ණාංග කියන්නේ අපි දන්නවා මේ 2යි 1යි 2,1. දැන් මෙතන කණ්ණාංග ඇහුවොත් ළමයි මේ x අගේ ඍණ 3යි y අගේ ඍණ 1 නිසා ඍණ 3 ඍණ 1. එහෙම අපි ඕන තැනක කණ්ණාංග කියන්න දන්න ඕනි. හරි. දැන් ළමයි අපිට මෙතන කණ්ණාංග දීලා තියෙනවා මේ කණ්ණාංග එක කොයිවක හරි තැනක ලක්ෂයක කණ්ණාංගයක් දීලා කොතන හරි තැනක මේ කණ්ණාංග තලයේ කොතන හරි තැනක කණ්ණාංගයක් දීලා ළමයි අපෙන් අහන ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න. දැන් හතරවෙනි කොටස පොඩ්ඩක් කියවමු ළමයි. ඍණ 3න් 2,3න් 2 ලක්ෂය ඉහත ප්‍රස්ථාරයේ මත පිහිටයිද? අන්න මේ බලන්නකෝ. දැන් මම කිව්වේ මේ කණ්ණාංග දීලා තියෙන්නේ. මේ කණ්ණාංග තලයේ කොතන හරි තැනක ලක්ෂයක මෙතන හරි කොතනක හරි කණ්ණාංගයක් නේ මේ දීලා තියෙන්නේ ළමයි. හරි. අපෙන් අහන ළමයි පොඩි සරල ප්‍රශ්නයක්. මෙන්න මේ ලක්ෂය තියෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මතද කියලා අහනවා. මෙන්න මේ කණ්ණාංග දීපු ලක්ෂය මේ කණ්ණාංග සහිත ලක්ෂය මෙන්න මේ ප්‍රස්ථාරයේ මත තියෙන එකක්ද කියලා අහනවා. ඒක බලන්න පුළුවන් ළමයි පොඩි ක්‍රමයක් මම දැන් කියලා දෙන්නම් මෙහෙ බලා ගන්න.
ප්‍රස්ථාර සමීකරණ ළමයි මේකනේ. y සමාන ඍණ 3න් 2යි x නේ. ඔන්න. ප්‍රස්ථාර සමීකරණ මේක. ඒක ලියා ගන්නවා. y සමානයි ඍණ 2 බෙදීම 3යි x. ඒක ලියා ගත්තා. මට දැන් බලන්න ඕන මෙන්න මේ කණ්ඩාංග ලකුණු කරපු ලක්ෂ්‍ය මේ ප්‍රස්ථාරයේ උඩ තියෙන එකක්ද කියලානේ බලන්න ඕන. ප්‍රස්ථාරයේ මතම තියෙන එකක්ද කියලානේ බලන්න ඕන. එහෙම බලන්නේ මෙහෙමයි ළමයි. y මේ ඔයාලා දන්නවා මේ ඉස්සෙල්ලා තියෙන x කණ්ඩාංගය ඊට පස්සේ මේකනේ y කණ්ඩාංගය. y කණ්ඩාංගය ළමයි 3න් 2යිනේ. එහෙනම් මේ y තියෙන තැනට දානවා 3න් 2. y ට දානවා 3න් 2. ඊටසේ ඍණ 2 බෙදීම 3. ඍණ 2 බෙදීම 3ට ඒකමයි දාන්නේ. ඊට පස්සේ ළමයි මෙන්න මේ x වෙනුවට මේ තියෙන x කණ්ඩාංගය මෙතන තියෙන්නේ. දැන් මම ඔයාලට කිව්වනේ මේක x කණ්ඩාංගය මේක y කණ්ඩාංගයනේ. x කණ්ඩාංගය මෙතනින් බලා ගන්න ඍණ 2 බෙදීම 3යි. එහෙනම් මෙතන x වෙනුවට දානවා ළමයි ඍණ 2 බෙදීම 3. හරි. දැන් ඉතින් මේක සුළු කරමු. දැන් මෙහෙන් එන්නේ ළමයි 2 බෙදීම 3යි. මේ පැත්තේ එනවා ළමයි දෙවරක් 2 වැඩි කරාම දෙවරක් 2 4යි. යට එනවා 3 වරක් 3 9යි. ඍණයි ධන. මෙන්න ළමයි ආපු එක බලන්න. 3න් 2 සමානයි 9න් 4 කියලා ආවා. වෙන්න බෑනේ ළමයි. 3න් 2යි 9න් 4යි සමාන නෑනේ. එහෙනම් මේක ළමයි අර වෙන්න බැරි දෙයක් ආවනේ. 3න් 2යි 9න් 4යි සමාන නෑනේ. එහෙම ළමයි විය නොහැකි දෙයක් ආවනම් මෙන්න මේ ලක්ෂය තියෙන්නේ මේ ප්‍රස්ථාරය මත නෙවෙයි. ඔයාලා මේක සුළු කරද්දි මෙහෙම ආවනම් මේ එනවා මෙහෙම 5 සමානයි 5. අන්න 5 සමානයි 5 දෙපැත්ත සමාන වෙලා ආවනම් එහෙම ආවනම් ළමයි මේ ලක්ෂය තියෙන්නේ හරියට මේ ප්‍රස්ථාරය මතම තමයි. අන්න පොඩි දෙයක් ළමයි. වැඩේ තේරුණානේ. ප්‍රස්ථාරය මතද නැද්ද කියලා බලන්නේ මේ ප්‍රස්ථාරය සමීකරණය ලියාගෙන x වලටයි y වලටයි අගයන් දෙක ආදේශ කරලා බලන්න දෙපැත්ත සමාන වෙනවද කියලා. දැන් මෙතන සමාන නෑනේ ළමයි 3න් 2යි 9න් 4යි අසමානයිනේ. එහෙනම් ඉතින් අසමාන නම් ළමයි මෙන්න මේ ලක්ෂය මේ ප්‍රස්ථාරය මත තියෙන එකක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ ටික ලියලා ළමයි මෙතෙන් වෙනකන් ලියලා යටින් ලියන ප්‍රස්ථාරය මත නොපිහිටයි කියලා ලියන්නකෝ. ඕක තව ඉස්සරහට කියලා දෙනවා. දැනට ඔහොම තේරුම් ගන්න අද පොඩ්ඩක් පරක් වුණා. ගණන් ගන්න එපා ඊට කොටසක් කරමු. හරි. මේ ටික ලියලා ළමයි ලියන්න ප්‍රස්ථාරය මත නොපිහිටයි කියලා ලියන්න. හරි. ඔය දැම්ම good night කියන්නකෝ පොඩ්ඩක් ඉන්න. චුටි වෙලාවක් ඉන්න. මේක ලියාගත්තේ නෙමෙයි. මම දැන් ඔයාලගෙන් අහන ළමයි අමතර ප්‍රශ්නයක්. අමතර ප්‍රශ්න අහන වෙලාවක් නෙවෙයි ඉතින් කවන්නේ. අතර පොඩ්ඩක් ඉන්නකෝ. මේක ලියලා ඉවරයිනේ. හරි. ඔයාලා හොයන්න ළමයි මෙන්න මේක. 3,-2 කියන එක. මෙන්න මේක. 3,-2 කියන ලක්ෂය මේ 3,-2 කියන ලක්ෂය ප්‍රස්ථාරයේ මත තියෙන එකක්ද කියලා හොයන්නකෝ. 3,-2 කියන එක
මෙන්න මේ රේඛාව මත ලක්ෂයක්ද කියලා හොයන්නකෝ. මේ තුනකම ඍණ දෙක කියන එක තියෙන්නේ මේ රේඛාව මතද කියලා මං අහන්නේ. හරි. y සමානයි ළමයි මේ y සමානයි ඍණ දෙක බෙදීම 3යි x. ඒකනේ ප්‍රස්ථාර සමීකරණය. බලන්න. දැන් ඉතින් ළමයි මේකට අගයන් මේ අගයන් ටික දාලා බලමු. මේකනේ අපි x අගය. මුලින් තියෙන x අගය ඊට පස්සේ තියෙන y අගයනේ. ඔන්න. දැන් y වලගේ මේ y වලගේ ඍණ දෙකයිනේ. එහෙනම් මෙතන y වලට දානු ළමයි ඍණ දෙක. ඊට ඍණ 3ෙන් දෙක ලියමු. ඊට පස්සේ x වලගේ මේ x වලගේ මේ තියෙන ළමයි 3යිනේ. එහෙනම් x වෙනුවට දාන 3. දැන් පොඩ්ඩක් සුළු කරලා බලමු. ඍණ 2යි. මේ තුනට ළමයි මේ තුන කපන්නත් පුළුවන්. එතකොට මෙහෙ එන්නේ ඍණ 2ක්. අන්න ළමයි සතුටුයි නේද? දෙපැත්ත සමානයි නේද? අන්න දෙපැත්ත සමානයි, ඍණ 2 සමානයි ඍණ 2. අන්න එහෙම ළමයි දෙපැත්ත සමාන වෙන එකට අපි කියනවා තෘප්ත වෙනවයි කියලා. මේ ඛණ්ඩාංක වලින් ප්‍රස්ථාරේ සමීකරණේ තෘප්ත වුණා. මෙන්න මේ x ඛණ්ඩාංක සහ y ඛණ්ඩාංකය ආදේශ කරාම ප්‍රස්ථාර සමීකරණ ළමයි තෘප්ත වුණානේ. සතුටු වුණා. ඒ කියන්නේ දෙපැත්ත සමානයි කියන්නේ සතුටුයි. තෘප්ත වුණානේ. හරි. මෙන්න මේ විදිහට ළමයි දෙපැත්ත සමාන වෙනවා නම් ඒ කියන්නේ තෘප්ත වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ලක්ෂය පිහිටන්න ඕන. මෙන්න මේ රේඛාව මතම තමයි. ඔතනක හරි තමයි පිහිටන්න ඕන. ඔයාලට ඕන ඒ තැන මම ඕනම් පෙන්නන්නම් මේ 3යි ඍණ 2යි කියන්නේ මෙන්න මෙතන තමයිනේ. x අගේ 3යි y අගේ ඍණ 2යි. හරිනේ ප්‍රස්ථාරේ මතම තැනක් නේද? හරි. එහෙනම් දැන් අපි දන්න ඕනේ ළමයි ප්‍රස්ථාරේ මතද නැද්ද කියලා බලන්න හැටි. ප්‍රස්ථාර සමීකරණය අරගෙන ආදේශ කරලා බලන්න ඉතින්. දෙපැත්ත සමාන වෙලා යනවා නම් ළමයි හරියටම ප්‍රස්ථාරේ මත ලක්ෂයක්. අසමාන වෙලා තෘප්ත වෙන්නේ නැතු වෙනවා නම් ප්‍රස්ථාරේ මත ලක්ෂයක් නෙවෙයි. හරි. එහෙනම් ළමයි ඊළඟ කොටස වගේ කොටසක් වෙන ගානකදී කරමු. අදට ක්ලාස් එක නවත්තමු ළමයි. මේ සතියේ ඔයාලට මේ අමතර දවසක් නෑ. ලබන සෙනසුරාදාම තමයි එන්න වෙන්නේ. I1 good night සියලු දෙනාට. හරි. හරි good night good night. හරි good night.